බෞද්ධ රූපවාහිනියත් සමගින් එකතු වන සුපින්නත් ඔබ හැම දෙනාටම විශේෂයෙන් අඩහෝරාවක කාලය වෙන් කරවාගෙන විශේෂ කරුණුකාරණාවන් කිහිපයක් පිළිබඳව ඔබත් සමගින් සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකා පොලිසිය 156 වන ජාතික පොලිස් දිනය නිමිති කරගනිමින් ඒ හා සම්බන්ධව පොලිසිය සහ සමාජය කියන මාතෘකාව සම්බන්ධයෙන් අපි බෞද්ධ රූපවාහිනියත් සමගින් ඔබව එකතු කරගෙන මේ කරුණුකාරණාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට සූදානම් වන මොහොතක අද බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩ දහසක් මැදේ සැපැමිණි පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා මා ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පළමුවෙන්ම ආයුබෝවන් කියලා ඔබතුමාව පිළිගන්නවා. ආයුබෝවන්. ඒ වගේම අද බෞද්ධ රූපවාහිනියත් සමගින් එකතු වෙනවා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය. එතුමියවත් ආයුබෝවන් කියලා අපේ මැදිරියට තාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඉතින් සිහිපත් කළ පරිදි පොලිසිය සහ සමාජය කියන මාතෘකාව යටතේ අපි අඩහෝරාවක කාලය වෙන් කරවාගෙන සාකච්ඡා කරන්නට සූදානම් වන්නේ ඔබට මේ පිළිබඳව යම් අවබෝධයක් ලබා දෙන්නටයි අපි ක්‍රියා කරන්නේ. ඉතින් මම පළමුවෙන් කැමතියි අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහත්මයාත් සමගින් සාකච්ඡා කරන්නට නීතිය සහ සමාජය අතර වර්තමානයේ වන විට දුරස්ථභාවයක් අපට දකින්න පුළුවන්. ඒ අනවබෝධයෙන් දකින්න පුළුවන් කමක් අපිට ලැබෙනවා. මොකද අපිට හිතෙනවා මේක අනවබෝධයෙන් තමයි මේක වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ දුරස්ථභාව නැති කරන්නට ඒ තුලින් නීති ගරුක සමාජයක් බිහි කරන්නට පුළුවන් නේද? ඔව් මම හිතනවා ඔබ ඒ කියපු කාරණේ පොඩි වෙනසක් කරලා අපි ගත්තොත් හොඳයි කියලා. දැන් නීතිය හා සමාජය කියන එකේ දුරස්ථභාවයට වඩා දැන් මම හිතන්නේ ඔබ අදහස් කරන්නේ නැත්නම් ඒ වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. පොලිසිය සහ සමාජය කියන කාරණේ. බැලුමට සමාජය තුල මතයක් තියෙනවා පොලිසිය සහ සමාජය ගොඩක් දුරස් කියන කාරණය. ඒ වගේ තමයි සමාජය තුල ජීවත් වන මහජනතාව බහුතරයක් පොලිසිය පිළිබඳව කතා කරන්නේ යම්කිසි කියන්නේ පැහැදුණු මනසකින් නෙවෙයි කියලා මතයකුත් තියෙනවා. එහෙම තත්ත්වයක් සමහරවිට සමාජයේ නිරීක්ෂණ දකින්නට ලැබෙනවා. මම හිතන්නේ අපි යථාර්ථය පිළිගන්නට අවශ්‍යයි. නමුත් මෙහිදී මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ඒට හේතු වෙලා තියෙන්නේ පොලිසිය සමාජය නිවැරදි කිරීම සඳහා විශාල කාර්යභාරයක් කරනවා. නමුත් මේ කාර්යභාරය හරියට කියවෙන්නේ නැහැ. ඒට හේතු රාශියක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබ මේ නාලිකාවේ කටයුතු කරනවා නිවේදකයෙක් විදිහට. සමහරවිට ඔබගේ වැඩ කටයුතු අවසන් වෙන්නේ රැයට වෙන්න පුළුවන්. රැය 12:01 වෙන්නත් පුළුවන්. සමහරවිට ඔබ උදෑසන 3ට 4ට ඔබ රාජකාරී පැමිණෙන වෙන්නත් පුළුවන්. එතකොට ඔබ මේ ආයතනයේ කටයුතු කරනවා. සමහරවිට ඔබ මේ කැමරා උපකරණ අරගෙන සමහරවිට විවෘත පරිසරයක වෙන කොහරි ප්‍රදේශයකට යනවා වෙන්න පුළුවන්. ඔබගේ මේ දෛනික කටයුතු කිරීමේදී ඔබ වෘත්තිකයෙක් විදිහට ඔබට නිදහසේ කටයුතු කරන්නට ඉඩ ලැබිලා තියෙන්නේ ඔබට නොපෙනුනාට ඔබ ඒක ගණනය නොකරට ඒ ඉඩ ඔබට ලැබෙන්නේ පොලිසියේ තියෙන ශක්තිය. වෙන මොකුත් නෙවෙයි. ඔබට නිදහසේ රාත්‍රිය ඔබ 12ට වැඩ අවසන් කළා යතුරුපැදියකින් වෙන්න පුළුවන්, කාර් රථයකින් වෙන්න පුළුවන්. ඔබගේ නිවසට යනවා. ඔබ බාධාවක් නැතුව නිවසට යන්න, ඔබට බියක් නැතුව නිවසට යන්නේ ඔබට මාර්ගයේ පොලිස් නිලධාරියෙක් ඔබට මුණ නොගැසුණත් ඒ යෑමේ ශක්තිය නිර්මාණය කරලා තියෙන පොලිසිය. නමුත් ඒක පේන්නේ නැහැ. නමුත් පේන්නේ මොකක්ද? පොලිස් නිලධාරියෙක් යම් කිසි ආකාරයක කටයුතු කරනකොට දැන් උදාහරණයක් විදිහට අපි සතිය දින 7 පුරාම පැය 24 පුරාම සතිය දින 7ම අපි රාජකාරිය වල යෙදලා ඉන්නේ ශේෂ්ත්‍රයේ රාජකාරිය වල ඉන්නේ පොලිස් නිලධාරීන්. ඉතින් මේ ශේෂ්ත්‍ර වල ඉන්න නිලධාරීන් කටයුතු කරනකොට කාර්යාලයක කටයුතු කරන නිලධාරීන් වගේ නෙවෙයි ඔවුන් සමාජයට විවෘතයි. දැන් කාර්යාලයක කටයුතු කරන තැන සමාජයේ කටයුතු කිරීමයි කාර්යාලයක කටයුතු කිරීමයි වෙනස්. ශේෂ්ත්‍රයේ කටයුතු කරන පොලිස් නිලධාරීන් උදාහරණ මාර්ගබාධයක කටයුතු කරන නිලධාරියා ඒ මාර්ගබාධය නැත්නම් රථ වාහන නඩුවක් ගන්න අවස්ථාවක මාර්ගයේ සිටින නිලධාරියා ඉදිරිපිටට බොහෝ වෙලාවට සමහරට ජංගම දුරකථනයක වීඩියෝ කැමරා විවෘතයි. නැත්නම් මාධ්‍යවේදික කැමරා විවෘතයි. එතකොට ඒ අවස්ථාවේ ඔහු කරන්නේ මොකක්ද? ඒ කාරණා සමහරවිට වීඩියෝ ගත වෙනවා. ඒකම සමාජ මාධ්‍ය වලට සමාජ මාධ්‍යාලා වෙන්න පුළුවන්. වෙන ප්‍රධාන මාධ්‍ය වෙන්න පුළුවන්. ඒක සමාජගත වීම සිද්ධ වෙනවා. මාධ්‍ය වලට යොමු වීම සිද්ධ වෙනවා. ඉතින් මේ තුල
අර සමහරලාට අපිටම දෛනිකව දැන් උදාහරණයකට ජනවාරි 1 වෙනිදා දිනේ කියලා නිකන් අපි හිතුවොත් මේ ජනවාරි 1 වෙනිදා දිනේ ලංකාව පුරාම අති විශාල සංඛ්‍යාවක් පොලිස් නිලධාරීන් රාජකාරී යෙදමින් ඔවුන් කටයුතු කරනවා. මා ජනතාවට සහනය සලසමින් පාසල් දරුවන්ට පාසලට ගිහිල්ලා නැවත එනතුරු අනිත් දෛනික කටයුතු කරගන්නාතුරු උදේට ආරක්ෂාව සපයනවා. නමුත් මේ එක පුද්ගලයෙක් එදා දවසේ එක ස්ථානයක වන වීඩියෝ දර්ශනයක් අරගෙන සමාජ මාධ්‍ය ජාලවලට එකතු කිරීම තුළ මහ ජනතාව හිතනවා මේ තමයි පොලිසිය ක්‍රියාකාරීත්වය. නමුත් අර 99 දෙනාගේ ක්‍රියාකාරීත්වය කොහොමද වීඩියෝ ගත වෙලා නැහැ. එක පුද්ගලයෙක් වීඩියෝ ගත වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණා බලපාලා තියෙනවා. දැන් මම මේ දීර්ඝ වශයෙන් විස්තර කරන්න බැරි නිසා මම මේ කාරණා පැහැදිලි කරේ. මේ කාරණාව බලපානවා මෙවැනි කාරණා බලපානවා සමහරවිට පොලිසිය ගැන වැරදි අවබෝධයක් ගන්නට. දෙවෙනි කාරණය දැන් කාර්යාලයක් ඇතුලේ මේ වගේ වීඩියෝ දර්ශනයක් දැන් කාර්යාලයක් ඇතුලේ වැඩ කටයුතු කරන කිසිම පුද්ගලයෙක් ඉදිරිපිට මේ වගේ වීඩියෝ කැමරාවක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා සමහරට එවැනි පුද්ගලයෙක් දෝෂ දර්ශනයට ලක් වෙන්නේ නැහැ. නමුත් පොලිස් නිලධාරියට ඒ තර්ජනයේ අභියෝගය තියෙනවා. දෙවෙනි කාරණය තමයි ඔබ දන්නවා අපි බොහෝ වෙලාවට රටේ තියෙන දැන් මේ වර්තමාන වෙනකොට ශ්‍රී ලංකාවේ බොහොම පැරණි නීති පද්ධතියක් එක අපි ඉන්නේ. ඒතර නමුත් නීති පද්ධතිය පැරණි වුණාට ලෝකයේ මේ සමාජය ඉතා වේගෙන් ගමන් කරනවා. තාක්ෂණික මෙවලම් මේ සියලු දේවල් ඉතාමත්ම වේගෙන් දියුණු වෙමින් යනවා. දියුණු වෙමින් කියන්නේ මේක වෙනස් වෙමින් යනවා. ඒක දියුණුවද මම දන්නේ නැහැ. වෙනස් වෙමින් යනවා. ඒ වෙනස් වෙමින් යන තාක්ෂණික ඒ මෙවලම් සියල්ල අපරාධකරුවන් භාවිත කරනවා. අපරාධයක් වෙච්ච අවස්ථාවෙම අපිට සමහරලාට උත්තරයක් දෙන්න බැරි වෙන්නට පුළුවන්. ඒක කාරණයක්. අනිත් කාරණය තමයි යුක්තිය පසුදීමේ ක්‍රියාවලිය තුළ පොලිසිය පමණක් නෙමෙයි තියෙන්නේ. ආයතන රාශියක් තියෙනවා. ඒ ආයතන රාශියේ ක්‍රියාකාරීත්වය සහ එකතු වෙලා කටයුතු කිරීම තුළ තමයි යුක්තිය පසුදීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒතර පොලිසිය පමණක් නෙවෙයි මේට ඉන්නේ. නමුත් මේ කටයුතු වලට උදාහරණයක් විදිහට දුරකථන අංක විශ්ලේෂණයක් අවශ්‍ය නම් අපි ඒක අදාළ ආයතනයට ලබා දිය යුතුයි. ඒතර ඒ ආයතනය තුළ යම්කිසි කාල සීමාවක් ඉඳලා ගත වෙනවා. අධිකරණ නියෝග ගන්න ඕන. ඒතර ඒ කාලේ ගත වීම දැන් ඒ අදාළ දැන් මේකට ගොදුරු වෙච්ච අපරාධයට ගොදුරු වෙච්ච පුද්ගලයා දන්නේ නැහැ. නමුත් අපි මේ ක්‍රියාදාමයේ නිරත වෙලා ඉන්න ඕන අපි. ඒකට යම්කිසි ප්‍රමාදයක් ඇති වෙනවා. මේවා සමහරට නොදන්න නිසා සමහරට පොලිසියට දොස් කියන වෙන්න පුළුවන්. අනිත් කාරණේ තමයි මහ ජනතාව සාමාන්‍යයෙන් අපි පිළිගන්න කාරණයක් තමයි හැම පුද්ගලයෙකුටම තමන් දැන් අපි නිකන් සරල භාෂාවෙන් කියනවා නම් හැම මිනිහෙකුටම තමන් මිනිහෙක් කියන විශ්වාසය තමයි තියෙන්නේ. ඒ කියන්නේ තමන් පිළිගන්න කැමති නැහැ තමන් වැරද්දක් කර බව. එහෙම නැත්නම් තමන් අතින් වැරද්දක් සිදු වුණු බව. බොහොම හදිසි කෙනෙක් තමයි පිළිගන්නේ. බොහෝ අය තමන් හරි කෙනෙක් තමයි ඉන්නේ. නමුත් පොලිසියට ගියාම අපිට සිද්ධ වෙනවා හරි වැරද්ද කියලා දෙන්න සහ පැහැදිලි කරලා දෙන්න. නමුත් අපි වැරදි කෙනාට ඔබ වැරද්දක් කරලා තියෙනවා කිව්වට ඔහු ඒක පිළිගන්නේ නැහැ. පිළිගන්නේ නැති නිසා ඔහු එහිදී පොලිසියත් එක්ක යම්කිසි ආවේගයක් ඇති කරගන්නවා. ඒ නිසා සමාජයේ සමහරලාට එවැනි තත්ත්වයන් නිසාත් කීර්තියට පත් වෙනවා වෙන්න පුළුවන්. තවත් කාරණයක් තමයි පොලිසියට තියෙන නීතිය ක්‍රියාත්මක කරන්න. මේ වැඩේ කරන්න එපා, මෙතනින් අයින් වෙන්න, නතර කරන්නට එපා, ඊට අත්අඩංගුවට ගන්න, රඳවා ගන්න, උසාවියට ඉදිරිපත් කරන්න මේ වගේ කාර්යභාරයක් තමයි පොලිසිය තියෙන්නේ. ඒ කාර්යභාරය සමහරලාට සමාජයේ බොහෝ අයට රූසන් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමහරලාට යම්කිසි අපකීර්තියක් ඇති වෙනව වෙන්නත් පුළුවන්. මේ වගේ කරුණු කාරණා රාශියක් බලපානවා. නමුත් අපි බලන්න ඕන එකම සිද්ධියක් හෝ එවැනි කාරණා නෙවෙයි යම්කිසි ආකාරයක සමාජ විද්‍යාත්මකව මේ කාරණා විශ්ලේෂණාත්මක බැලුවොත් ඔබට පෙනෙයි දකුණු ආසියානු රටක් විදිහට ශ්‍රී ලංකා පොලිසිය මහ ජනතාවගේ ආරක්ෂාව සැපයීම සඳහා හොඳින් ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වීම තුළ යම් අඩුපාඩු තියෙන්න පුළුවන්. පරමාදර්ශී ආයතන, පරමාදර්ශී පුද්ගලයෝ ඇත්තේ නැහැ කිසිම ස්ථානයක. ලංකාව ගත්තත් එච්චරයි. ඒ නිසා ඒ හැමතැනම අඩුපාඩු තියෙනවා. එවැනි අඩුපාඩු පොලිසිය තුළ තියෙන්න පුළුවන්. ඒ තිබුණත් පොලිසිය ක්‍රියාත්මක වෙනවා. නමුත් මහ ජනතාව තුළ මතයක් තියෙනවා යම්කිසි මතයක් මේ විදිහට පොලිසිය හොඳ නැහැ කියන එක. දැන් තවත් මම උදාහරණයක් කියන්නම්. මාර්ගයේ දැන් රථ වාහන තදබදයක් තියෙන ස්ථානයක මාර්ගයේ ගමන් කරනකොට සමහරට වාහන ඇතුළේ ඉන්න අපේ යාළුවනත් අපිට කියනවා ඇහිලා තියෙනවා මේ ඉස්සරහා පොලිසියෙන් ඇති. එහෙම කියනවා මොකද රථ වාහන තදබදයක් තියෙන වෙලාවට. සමහර වෙලාවට කියනවා මේ මෙච්චර මේ ට්‍රැෆික් එකක් තියෙනවා පොලිසිය නැද්ද? එහෙමත් අහනවා. නමුත් ඇත්තටම රථ වාහන තදබදයක් තියෙනකොට නිකමට තමයි මේ කියන්නේ ඉස්සරහා පොලිසියෙන් ඇති කියලා. නමුත් හොඳටම දන්නවා පොලිස් නිලධාරියෙක් හිටියොත් තදබදයක් ඇති වෙන්න හේතුවක් නැහැ. ඔහු ඒ තදබදේ වාහන වලට යන්න ඉඩකට සලසලා ඔහු තා මහන්සියෙන් කටයුතු කරනවා විතරයි. නමුත් ඒ කටයුතු කරන නිලධාරියා දැකත් අපි සමහරලාට සමච්චලයට එවැනි කාරණා කියනවා. අන්න ඒ වගේ තත්ත්වයන් සමාජය තුළ තියෙන පුළුවන්. ඒකට සමාජයේ ඉන්න පුද්ගලයන්ගේ අපි ඇටිටියුඩ්ස් කියලා කියන ආකල්ප. ඒවත් සමහරලාට පුද්ගලයන්ගේ බලපාන වෙන්න පුළුවන් මේ කාරණා සඳහා.
ඔහු ඉතාමත් වැදගත් කරුණුකාරණ කිහිපයක් ආරම්භයේදී අපි ඔබතුමන්ගෙන් දැනගත්තා. ඔබතුමන්ලගේ රාජකාරිය වගකීම ඔබතුමා අකුරට මිටු කරන්නේ. සමාජය නිවැරදි මාවතකට යොමු කරන්නට අපට අනිවාර්යෙන් පොලිසියක් අවශ්‍යයි. මොකද දැන් මගේ මතයක් තියෙනවා නීතිඥතුමනි අපට පොලිසියක් නැති වුණොත් සමාජයේ නීතිගරුකව ඉන්න කෙනෙක්ට සරණක් නැති වෙනවා. මොකද එහෙම වුණොත් අපරාධකාරයෙක් මේ සමාජයේ දැනගන්නවා. එහෙම වුණාම අර නීතිගරුකව ජීවත් වෙන කෙනෙක්ට පොලිසියේ සරණක් නැතිව ජීවත් වෙන්න බැරි කමක් අනිවාර්යෙන් උදා වෙනවා මේ සමාජය තුල. ඒක අපිට දකින්න පුළුවන් කරුණු කාරණාවක්. ඒ සම්බන්ධයෙන් අපි කොහොමද ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ නීති ක්‍රියාත්මක කරන්න මේ සමාජය නිවැරදි මාවතකට යොමු කරන්න අපට කොහොමද ඒ සම්බන්ධයෙන් ඔබතුමාගෙන් යමක් දැනගන්න කැමතියි. රටක පොලිසිය තමයි නීතිය ක්‍රියාත්මක කරන ප්‍රධාන ආයතන වෙන්නේ. තව ආයතන තියෙනවා. දැන් ලෝක ඉතිහාසය ගත්තොත් අපි ලෝක ඉතිහාසයේ බොහොම ග්‍රීක ඉතිහාසයට ගියත් ග්‍රීක රෝම ඉතිහාසයට ගියත් ඉන් පසුව ගත්තත් මේ සෑම කාල සීමාවකම පොලිසියේ රාජකාරිය ක්‍රියාත්මක කරපු පුද්ගලයන් අපිට දකින්නට පුළුවන්. කියන්නේ ඒ රාජ්‍ය යාන්ත්‍රණය තුළ සමහරට රජතුමාගේ වුණත් රජතුමාටත් හිටිය රාජපුරුෂයෝ. චරපුරුෂයෝ හිටිය බුද්ධ්‍යංශවලට. රාජපුරුෂයෝ හිටියා ඒ කියන්නේ රජ සමයේත් හිටියා. ඒක ලෝකේ පුරාම. ඉතින් මේ වගේ බොහොම ඈතට විහිද යනවා මේ පොලිසියේ කාර්යභාරය. එයින් අපිට තේරුම් ගන්න පුළුවන් කාරණයක් තමයි පොලිසිය කරන කාර්යභාරය යම්කිසි සිවිල් සමාජයක මහජනයා ජීවත් වන සමාජයකට අත්‍යවශ්‍ය වුණා කියන එක. ඒ නිසා තමයි ඉතිහාසයේ පැවතෙන්නේ හැබැයි වෙනස් වෙමින්. නමුත් අවසානයේදී අද වෙනකොට මේ බටහිර ආකෘතිය අනුව නිර්මාණය වෙච්ච බටහිර කියන්නේ විශේෂයෙන් යුරෝපයේ මොකද රොබර්ට් පීල් කියන ගිලා තමයි වර්තමාන මේ පොලිස් ව්‍යුහයේ නිර්මාතෘවරයා විදියට සලකන්නේ. එතුමා තමයි රොබර්ට් පීල් කියන බ්‍රිතාන්‍ය ජාතිකයා. ඉතින් මේ ලංකාවේ භාවිතා වෙන්නේ එවැනි ඒ ආකෘතියේ පොලිසිය අතරම. ඉතින් මේ තත්ත්වෙට මේක නිර්මාණය වෙලා එන්නට සමාජීය අවශ්‍යතාවයක් තිබුණානේ. ඒ අවශ්‍යතාවය තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒතර දැන් ඒ අවශ්‍යතාවය ඉතිහාසය පුරාම පැතිරලා ඇවිල්ලා වර්තමානයේ තියෙන ආකාරයේ දිහා බැලුවොත් තේරෙයි පොලිසියේ ක්‍රියාකාරීත්වය නැති වුණොත් සමාජය මොනතරම් අකර්මණ්‍ය වෙනවද කියලා. දැන් උදාහරණයක් දැන් පසුගිය කාල සීමාවේ ඔබ දකිනවා සමාජය තුළ කොයිතරම් විරෝධතාවයන් නිර්මාණය වුණාද? එතකොට ඔබ ඉන්ධනහල් වල මොනතරම් ප්‍රශ්න ඇති වුණාද? ගෑස් අලෙවිකරණ ස්ථානවල මොනතරම් ප්‍රශ්න ඇති වුණාද? නමුත් මේ සෑම ප්‍රශ්නයකට මැදිහත් වෙන්නේ කවුද? පොලිස් නිලධාරියා. දැන් පොලිස් නිලධාරියාව සමච්චල් කරමින් ඔහුට පහර දෙමින් අධිකරණ අධිකරණයේ නියෝගය අරගෙන ගිහිල්ලා අදාළ පුද්ගලයන්ට බාර දෙන්න බැරි විදිහට ඔහුට පරිභව කරමින් පහර දෙමින් මෙයාකට කටයුතු රාශියක් සිද්ධ වුණා. සමහරට ආධුනික නිලධාරියන් ඉදිරිපිට නැත්නම් වෙන නිලධාරියන් ඉදිරිපිට නැත්නම් කාන්තා නිලධාරියන් ඉදිරිපිට සමහරලාට වීඩියෝ ජංගම දුරකථනයේ වීඩියෝ විවෘත කරගෙන ඔවුන්ට උන්ගේ සමහරට උන්ගේ දෙමව්පියන්ට පවා යම්කිසි අපහසුතාවයකට පත්වන ආකාරයේ සිද්ධීන් සිද්ධ වුණා. ඉතින් මේ වැනි තත්ත්වයක් තුළ පොලිසියේ ක්‍රියාකාරීත්වය යම්කිසි හානියක් වීගෙන යන්නට ගියා. ඒ කියන්නේ එතෙන් මොකද හැම අපි දන්නවා පොලිස් නිලධාරියා කටයුතු කරන්නේ ඔහුගේ ඕනම පුද්ගලයෙකුට තමන්ගේ ඒ කියන්නේ ඔහුගේ ආත්ම ශක්තිය බිඳින්න නැතුව කටයුතු කරන්න. මොකද දුෂ්කර රාජකාරියක්. ඒ ආත්ම ශක්තිය බිඳුනොත් එතෙන්දී අපිට නිසි ප්‍රයෝජනෙ නිලධාරියෙන් ගන්න බැරි වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් නිර්මාණය වෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් නිර්මාණයට ඔබ දකින්න නැති සමාජය මේ වරදවා තේරුම් අරගෙන දැන් පොලිසිය රාජකාරී කරන්නේ නැහැ. සරත වාහන අඩු ලබා ගන්නෙත් නැහැ. ඒ නිසා අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා සමාජයේ ඉන්න පුද්ගලයන් විවිධ නීති අතට අරන් කටයුතු කරන අවස්ථාවල දකින්න ලැබුණා. ඉතාමත් මේ කෙටි කාල සීමාවකට මේ සිද්ධිය නිර්මාණය වෙන්න ගත්තා. දැන් රථවාහන නඩුවක් ගන්න පොලිසියේ නිලධාරියෙක් වාහනයක් නතර කළාම එතනට ගිහිල්ලා සමාජයේ ඉන්න පුද්ගලයෝ ප්‍රශ්න කරනවා එහෙම නඩු ගන්නේ කොහොමද? ඇයි මොකද්ද කරපු අරද කියලා සිවිල් පුරවැසියන් ගිහිල්ලා පොලිස් නිලධාරියාව අපහසුතාවයට පත් කරන තත්ත්වයට ආවා. එහෙම වුණොත් අන්න එතෙන්දී නීතිය ක්‍රියාත්මක වෙන ප්‍රශ්නයක් වෙනවා. ඒතකොට නීතිය ක්‍රියාත්මක කරන්න බැරුව ගියාම ඔබටත් හිතෙයි ඔන්න ඔබට වාහනයක් අරගෙන පාරේ යන්න බැරි වෙයි. ඔබට දැන් උදෑසන යම්කිසි දෙයක් අලෙවි කිරීම සඳහා වෙළඳසැල විවෘත කරන පුද්ගලයාට වෙළඳසැල විවෘත කරන්න බැරි වෙයි. මොකද
කඩේට ආපු මිනිස්සු බඩු අරගෙන සල්ලි දෙන්න බෑ කියලා. බෑ කියලා. එතෙන්ට එන්න පුළුවන්. සල්ලි දෙන්න බෑ සමහරට ඉල්ලන ප්‍රමාණය නෙවෙයි වෙන මුදලක් දීලා යයි. ඉතින් එවැනි තත්ත්වයකට සමාජයට එන්න පුළුවන්. ඉතින් ඒ තත්ත්වය පාලනය වෙන්නේ පොලිසිය තුල. පොලිසියෙන් තමයි නීතියෙන් තමයි පාලනය. ඒතර නීතිය ක්‍රියාත්මක කරන්නේ පොලිසිය. ඒ නිසා මේ ගහට පොත්ත වගේ බැඳිච්ච ආයතනයක් මිනිස් සමාජය සහ පොලිසිය කියන්නේ. නීතිය මිනිසා විවිධයි විසමයි විවිධ විෂම සමාජයක් පුද්ගලයාත් අදහස් විවිධයි විසමයි. මේ සියල්ල ඊළඟට අපි දන්නවා ආගමික සමාජීය ආගමික වශයෙන් සමාජීය වශයෙන් සංස්කෘතික වශයෙන් දේශපාලනික වශයෙන් විවිධ ආකාරයෙන් වෙනස් වෙලා ඉන්නේ සාමාන්‍ය මානවයා කියන්නේ. බහුතරයක් මිනිස්සු රටේ දැන් ශ්‍රී ලංකාව ගත්තොත් අපි ගෞරව කරන්න ඕන උන්ට අදටත් නීතිගරුකයි. ඔවුන් නීතියට කැමතියි. ඔවුන් නිහඬයි. ඒ නීතියේ තියෙන ආධිපත්‍යයට නීතිය ක්‍රියාත්මක කිරීමට ඔවුන් අදටත් කැමතියි. මොකද අපි මේ වන විට අපි බොහෝ තීරණ අරගෙන අපි නීතිය තදින් ක්‍රියාත්මක කරන කටයුතු අපි කරනවා. මේ නිසා එය අගය කරන මිනිස්සු ප්‍රමාණය වැඩි. මොකද ඔවුන් නිදහසේ ජීවත් වෙන්න තමයි ඔවුන්ට ඕන. ඒ නිදහසේ ජීවත් වීමට අපේක්ෂා කරන තත්ත්වය නීතිය තුළ තමයි නිර්මාණය කරන්නට අවශ්‍ය. ඒ නිසා පොලිස් නිලධාරියා කියන්නේ මේ තාමත් ගැඹුරින් විග්‍රහ කරන්න පුළුවන් සමාජ විද්‍යාත්මකව සහ බොහෝ කරුණුත් එක්ක. නමුත් ඔබ අහපු ප්‍රශ්නෙට මම මේ දුන්නු පිළිතුර මේ පොලිස් නිලධාරියාගේ භූමිකාව සමාජය තුළ නැතුවම බැරි සහ අත්‍යවශ්‍යම තත්ත්වයක් වෙලා තියෙනවා. මොකද නීතිය පවත්වා ගැනීම සහ සමාජය. ඉතාමත් වැදගත් කරුණු කිහිපයක් ඔබතුමත් එක්ක අපි දීර්ඝ වේලාවක් මා සාකච්ඡා කරන්න යෙදුනේ. මෙතුමිය නිහඬව බලා සිටි අපි බොහෝ වෙලාවක් කාලය ගත්ත නිසා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මියත් සමගින් මම දැන් කතා කරන්න සූදානම් වෙන්නේ ඔබට සුවිශේෂී කාරණාවක් පිළිබඳව. එතුමිය මේ අවස්ථාවට සැපමිනි මොහොතේ නීතිඥ නිහාල් තල්දුව මහත්මයා මා සමග සිදු කළ සාකච්ඡාවේදී එතුමිය පිළිබඳව කරුණු කාරණාවන් කිහිපයක් අපි සාකච්ඡා කරන්නට යෙදුණා. එතුමිය විශාල කර්තව්‍යයක් මේ සමාජය වෙනුවෙන් සිද්ධ කරන කාන්තා නිලධාරිනියක්. ඉතින් මම සූදානම් වෙන්නේ එතුමියත් සමග සාකච්ඡා කරන්න පොලිස් නිෂ්කාශන වාර්තාවක් ගන්නකොට අපි කොහොමද ඒ වාර්තාවක් ගන්න ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා ඔබතුමියගෙන් දැනගන්න කැමති ප්‍රේක්ෂකයන් අපේ ශ්‍රාවකයන් දැනුවත් කරමින්. දැන් අපි පොලිසිය සහ සමාජය ගැන කරන සාකච්ඡාවේදී අතරම සමාජයට කරන්න වූ මහඟු මෙහෙයක් අම්මගේ යටතේ තියෙන පොලිස් නිෂ්කාශන අංශයෙන් සිද්ධ කරන්නේ. ඒ කියන්නේ දැන් යම්කිසි පුරවැසියෙකුට විදේශ රැකියාවකට විදේශ අධ්‍යාපනයට සහ පුරවැසි භාවය සඳහා විදේශගත වීමට අවශ්‍ය වෙන අවස්ථාවක ඒ පුද්ගලයාගේ අපරාධ චර්යාත්මක හැසිරීම නැත්නම් පසුබිම් වාර්තාවක් පදනම් කොටගෙන ලබා දෙන්නා වූ පොලිස් වාර්තාවක් කියන එක තමයි අපි නිෂ්කාශන වාර්තාව කියන අදහස් කරන්නේ. එතන මේකෙදී අර මේ මාතෘකාව නිසා මට කියන්න කැමතියි දැන් මේ වගේ වාර්තාවක් ලබා ගන්නකොට අපිට සිද්ධ වෙනවා මේ වාර්තාවේ දැන් වාර්තාවක් ලබා දෙනකොට අර මං කලින් කිව්වා වගේ මේ අපරාධාත්මක චර්යාව සොයනවා. මේ සොයනකොට ඒකෙදි වාර්තාවට ඇතුළත් වෙනවා ඒ පුද්ගලයා යම්කිසි අපරාධකාරී හැසිරීමක යෙදලා හිටියා නම් යාට නඩු කටයුත්තක් යෙදලා තිබුණා නම් අධිකරණ මොනවා හරි ප්‍රවේශයක් තිබුණා නම් ඒවා මේකෙදි සටහන් වෙනවා. මම ලබා දෙන එක ගැන කතා කරනවා. ඊට ප්‍රථම මේ සඳහන් කරන්නේ මේක සමාජයට අතරම යා යුතු පණිවිඩයක් හන්ද හේතුව දැන් අද වෙනකොට වර්තමානයේ විවිධ අරගල කැරලි කෝලාහල තියෙනවා. ඒ වගේම නොදැනුවත්ම අපේ දරුවෝ විවිධ අපචාරී ක්‍රියාකාරකම් වලට තරුණ ආවේගයත් එක්ක ඒගොල්ලන් අර විවිධ අපචාරී කටයුතු වලට යොමු වෙනවා. ඒ යොමු වීම තුල ඒගොල්ලන් හිතන්නේ ඒගොල්ලන් දුර දකින්නේ අර ළඟ හිතන්නේ අවස්ථාවට ආවේගයත් එක්ක යොමු වෙනවා. නමුත් පසු කාලීන යම් දවසක එයාගේ අනාගතයේ උදෙසා එයාට විදේශගත වෙන්න වෙන දවසකට විදේශගත වීම පමණක් නෙමෙයි ලංකාව තුල වුණත් යම්කිසි රැකියාවකට යොමු වෙන අවස්ථාවකට අපට අවශ්‍ය වෙන පොලිස් වාර්තාව කියන එක. සහ මේ අපි විදේශ සඳහා නිකුත් කරන්නා වූ නිෂ්කාශන වාර්තාව. මේ වාර්තා ලබා දීමේදී ඒ පසුබිම් පරීක්ෂණයේදී අර කියපු අපරාධ හැසිරීම මේ නඩු අධිකරණ ක්‍රියාවලින් සම්බන්ධව කරුණු ඇතුළත් කරන්න අපට සිද්ධ වෙනවා. ඒවා අතහරින්න බෑ. දැන් අද අපි කරන්නා වූ මේ අපචාරී හෝ යහපත් හැසිරීම නැත්තම් මේ කරන කටයුත්තේ
අර නරක අයහපත් බලපෑම සමහරවිට අපට එන්නේ තව අවුරුදු ගණනාවකින් අවුරුදු 10කින් 15කින් වෙන්න පුළුවන් නැත්නම් අවුරුදු 5න් 10න් වෙන්න පුළුවන්. ඒක මේ අපි මේ වාර්තාවට ඇතුළත් වෙනවා. ඒ වාර්තාව තමන්ගේ අතට ගත්තාම තමයි දකින්නේ මේ තමන් අවුරුදු 15කට කලින් නැත්නම් 20කට කලින් කරපු මේ වරද මෙතන තියෙනවා. දැන් මගේ ළඟට ඇවිල්ලා මං ළඟ තියෙනවා මගේ ජීවිතේ රන් දොරටු ඉවර වෙන තැනට මම ඇවිල්ලා ඉන්නේ. හැබැයි ඒ තැනදී මට යම්කිසි බාධකයක් වෙනවා. මොකද මම නොදැනුවත්වම සමහරට නොදැනුවත්ව සමහරට දැනුවත්ව. ඒ කරා වූ ඒ අපරාධය නැත්නම් ඒ යකටයුත්ත මෙතන නිසා මට දැන් බාධකයක් මතුවලා තියෙනවා. ඉතින් මේක අපේ තරුණ ප්‍රජාවට විශේෂයෙන් අපේ ළමයින්ට අපේ දෙමව්පියන්ට අපි දැනුවත් කරන්න ඕනේ. මෙවැනි දේවල් වලින් අර පුළුවන් තරම් දරුවා වළක්කලා අපි යහමගට ගන්න ඕන. යහමගට ගැනීම තුළින් තමයි අනාගතේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. මම මේක මුලින්ම කිව්වේ මොකද මේක වැඩිපුර සමාජගත වෙන්න ඕන දෙයක්. දෙයක් සිද්ධ වුණාට පස්සේ ඒක කියනකට වැඩිය හොඳයි ඒක වෙන්න කලින් අපිට නිවාරණය ඒක ප්‍රිවෙන්ෂන් කියන එක පැත්තට අපිට යන්න පුළුවන් නම් ඒක වඩා හොඳ නිසා ඊළඟට මම මේ නිෂ්කාශනය සම්බන්ධව කතා කරනකොට නිෂ්කාශන වාර්තාවක් ඔබට අවශ්‍ය වෙනවා මම කලින් සඳහන් කරපු කරුණු කාරණාවලට මේ වාර්තාව ලබා ගැනීමේදී අපේ දැනට ශ්‍රී ලංකා පොලිසියේ ක්‍රමවේදයක් සකස් කරලා දීලා තියෙනවා. ඒක මාර්ගගත ක්‍රමයට යන්නේ. මාර්ගගත අයදුම්පතක් විදිහට ඔබට අයදුම් කරන්න පුළුවන් පරිගණක තාක්ෂණයේ දැනුමැති කෙනෙකුට police.lk වෙබ් අඩවිය හරහා ගිහිල්ලා අයදුම්පත මාර්ගගත ක්‍රමයෙන් අයදුම් කරන්න පුළුවන්. ඒ ඔස්සේ තමයි අයදුම් පත්‍රය ඉදිරිපත් කරන්න තියෙන්නේ. දැන් එතනදී පරිගණක තාක්ෂණය සම්බන්ධව දැනුම තියෙන කෙනෙක් නම් පහසුවෙන් වෙබ් අඩවිය හරහා අයදුම් පත්‍රය යොමු කරන්න පුළුවන්. එහෙම හැකියාවක් නොමැති පුද්ගලෙක් ඉන්න නම් හැකියාවක් තියෙන අපේ තරුණ දරුවෝ ඉන්න ඒ කාගෙත් හරි එක්ක නැත්නම් ඒ පහසුකම් සපයන ආයතන තියෙන ඒ තැනකින් මේක ඊටාම් පහසු අයදුම් පත්‍රයක්. ඒ අයදුම් පත්‍රය පුරවන්න තියෙන්නේ ඔබට. මෙහිදී මගේ ඉල්ලීම තියෙන්නේ පළමුව පැහැදිලිව ඒ වෙබ් අඩවිය තුල තියෙනවා උපදේශ පත්‍රිකාවක්. මේ උපදේශ පත්‍රිකාව පැහැදිලිව කියවන්න. මොකද උපදේශ පත්‍රිකාව පැහැදිලිව කියවන්න නැතුව අපි අර එක්වරම ගියාම අයදුම් පත්‍රය පුරවන්න අයදුම් පත්‍රයේ මගදී සමහරවිට ඔබට සපයන්න තියෙන ඒ ජාතික හැඳුනුම්පත ගමන් බලපත්‍රය මේ වගේ දේවල් වල තොරතුරු ගන්න අපහසු වෙනවා. ඊට පස්සේ එතනදී ඔබට සමහරට බිඳ වැටීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ අපහසුතාව වළක්වා ගන්න තමයි අපි කියන්නේ අර දීලා තියෙන උපදේශ පත්‍රිකාව හොඳින් කියවන්න. ඒ කියවලා මේ අයදුම් පත්‍රය යොමු කරන්න කලින් ඒ අවශ්‍ය ඩොකියුමන්ට් ටික හදා ගන්න ඕනේ. ඒ කියන්නේ ගමන් බලපත්‍රයේ අපිට ගන්න වෙනවා ඡායා පිටපත් ගන්න වෙනවා. ඊට පස්සේ ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපත් ගන්න වෙනවා. මේවා පැහැදිලි පිටපත් ගන්න ඕනේ. සහ ඒකේ ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට අපි කුඩා කරලා සකස් කරලා සූදානම් කරලා තියාගන්න ඕනේ. එතකොට රුපියල් 1500ක මුදලක් මේ සඳහා අය කරනවා මේ නිෂ්කාශන සහතිකය ලබා දීම සඳහා. එතකොට ඒ ගෙවීම මාර්ගගත ක්‍රමයට සිදු කරන්නා වූ ගෙවීම් කරන්න ඔබට අවශ්‍ය පහසුකම් ඔබ සලසා ගන්න ඕනේ. මේ පහසුකම් සියල්ල සම්පූර්ණ කර ගැනීමෙන් පසු ඔබට පැහැදිලි ඔබට ප්‍රත්‍යක්ෂයි දැන් මට මේ අයදුම්පත පුරවන්න පුළුවන් කියලා. අන්න ඒ අවස්ථාවේදී ඔබට මේ අයදුම්පතේ ඒ අහලා තියෙන උත්තර දෙන්න පුළුවන්. සමහරවිට දැන් මම මේක පහසුයි කියලා කිව්වට ඇත්තටම අපි පරිගණක තාක්ෂණයේ කොච්චර දැනුවත් වුණත් ඇතැම් අයදුම්කරුවන් ඊටාම පරිගණක තාක්ෂණය සම්බන්ධ හොඳ හසල දැනුමක් තියනා වුණත් මම හිතන්නේ කලබලයක් හන්දා හෝ කිසියම් හේතුවක් හන්දා තමන් අවුරුදු ගාණක් පාවිච්චි කරපු නම මේකේ ඇතුළත් කරන්න අකුරක් දෙකක් අඩු වෙලා. ඊට පස්සේ දැන් අපි දන්නේ ඒ පුද්ගලයා නම දැන් සමහරවිට දැන් LA දාන තැනට තව කෙනෙක් LE දාන්න පුළුවන්. ඒතර අපිට වෙනස් කරන්න බෑ ඒ අකුරු. තමන්ගේ නමේ අකුරු අපි වෙනස් කරන්නේ අපි කොහොමත් ඒ අයදුම් පත්‍රයේ පිරිවීමේදී ඇතුළත් කරන නම ගම විස්තර තමයි අපි අන්තිමට සහතිකයට පරිගණකය හරහා යොමු වෙන්නේ. අපි කිසිම අවස්ථාවක මේ දේවල් නැවත යතුරු ලියන කිරීමක් හෝ ඒ පරිගණකගත කිරීමක් අපි සිදු කරන්නේ නැහැ. දැන් මේ සහතිකය යම්කිසි ක්‍රියාවලියක් තියෙන අභ්‍යන්තර ක්‍රියාවලියක් තියෙන මේ පුජ්‍යලය ගැන මම පූර්වයෙන් සඳහන් කළ පරිදි පසුබිම් වාර්තාවක් යනවා. මේ පසුබිම් වාර්තා ස්ථාන කීපයකින් අංශ කීපයකින් අපි එකලස් කරනවා. මේ පසුබිම් වාර්තා සියල්ල අරගෙන දින ගණනාවක මේ ක්‍රියාවලිය අනතුරුව සහතික පත්‍රයේ මුද්‍රණය වෙලා මේක ඔබ අතට ගියන් පස්සේ ඔබ බලනවා මේ සහතික පත්‍රයේ මගේ නමේ අකුරු වෙනස්. මොකද ඔබට මේ වීසා ලබා ගැනීමට ඒ අදාළ කාර්යාලයට ඉදිරිපත් කිරීමේදී නමේ තියෙන එක අකුරේ වෙනස නිසා සමහරවිට දැන් අද හවස දෙකෙනෙකුට වීසා දෙන්න ඕනේ. වීසා කාර්යාලයට දෙන්න ඕනේ. මේ ප්‍රශ්නේ හන්ද දෙන්න බැරි වෙනවා. නමුත් ඒක නැවත අපිට හදන්න ගියොත් අපිට ඒ ඔබ දෙන ඒ කලබලයට අපිට හදන්න බෑ. ඉතින් ඒ වගේ පුංචි හතපසු වීම් තියෙනවා. ඒත් එක්කම තමන් පදිංචි ඇතැම් පුජ්‍යලයෝ ඉන්න සමහරලාට පොලිස් බල ප්‍රදේශ උමේස් කීපයක පදිංචිලා ඉන්නවා. අවුරුදු පොඩි අවුරුදු කාල සීමාවල විවිධ ප්‍රදේශවල පදිංචිලා ඉන්නවා. මේ සෑම පොලිස් බල ප්‍රදේශයකින් අපි වාර්තා කැඳවනවා. එතකොට මේ පොලිස් බල ප්‍රදේශ සහ ඒ කාල සීමාව ඔබ නිවැරදිව ඇතුළත් කරන්න ඕන. ඔබට උපන්දා සිට
තමයි සහතිකය අවශ්‍ය වෙන්නේ මේ අද දක්වා. නමුත් ඔබ එතනදී පොලිස් ස්ථාන දෙකක කාල පරිච්ඡේද දෙකක් ඔබට ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. නමුත් ඒකෙදිත් අර එතන ඇඩ් කියන බටන් එකක් බොත්තමක් තියෙනවා. ඒ බොත්තම නියමාකාරයෙන් අපි ඇතුළත් කරේ නැත්නම් බොත්තමට මේ තොරතුරු ටික අපිට යම්කිසි තොරතුරු කාල පරිච්ඡේදයක් අතහැරනවා. ඒතකොට ඒ පරිගණකයේ ගන්න ඔබ දෙන තොරතුරු පමණයි. අපි කිසිම දෙයක් මේ පොලිස් මූලස්ථානයේදී අපි ඇතුළත් කරන්නේ නැහැ. ඔබ දෙන තොරතුරු ටික අරගෙන පරිගණකයේ ඒ ටික සම්පූර්ණ කරලා සහතිකයේ දෙන එක කරනවා. එතනත් වෙනවා සහතිකය අතර එනකොට යම්කිසි කාල පරිච්ඡේදයක් ඔබෙන් අතහැරිලා. ඒතකොට ඒ කාල පරිච්ඡේදයත් අපිට ෂණිකව ගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් ඒ වාර්තාවක් අපි අදාළ පොලිස් බල ප්‍රදේශයෙන් ගන්න ඒකට පොඩි කාල සීමාවක් යනවා. ඉතින් මේ වගේ ගැටලු රාශියකට අයදුම්කරුවන් මුහුණ දෙනවා. මේ ක්‍රමවේදය තුළ ඔබට පරිපූර්ණ සහ නිවැරදි සහතිකයක් ලබා ගන්න නම් ඔබ පැහැදිලිව මේ තොරතුරු ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. ඒ තොරතුරු ඇතුළත් කරලා අපි ඒකට ඉල්ලනවා විද්‍යුත් තැපැල් ලිපිනයක් යොමු කරන්න කියලා. මම ඉල්ලීමක් කරනවා හැකිතාක් දුරට ඒ තැපැල් ලිපිනය ඔබ නිතර දෙවේලි පාවිච්චි කරන තැපැල් ලිපිනයක් යොමු කරන්න කියලා. මොකද සමහරවිට ඔබේ අයදුම් පත්‍රයේ අපට ලැබුණොත් තොරතුරක් වැරදි විදිහට ඇතුළත් අපි මේ ඔබ අයදුම් පත්‍රය යොමු කළාන් පස්සේ අපේ කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම මේ අයදුම් පත්‍රය චෙක් කරනවා. පරීක්ෂා කරනවා. මේ පරීක්ෂා මේ කරන්නේ අර මේ ජාතික හැඳුනුම්පත සහ විදේශ සේවා ගමන් බලපත්‍රය සමග තමයි මේ පරීක්ෂා කිරීම කරන්නේ. ඒ පරීක්ෂාවේදී අපට තේරුණොත් මෙතන වෙනසක් අඩුපාඩුවක් තියෙනවා කියලා අපි අයදුම් පත්‍රයේ සඳහන් කරලා තියෙන ජංගම දුරකථන අංකයට ඇමතුමක් දීලා මේ බව කියනවා නිවැරදි කරන්න කියලා. එහෙම නැත්නම් අපි ඊමේල් නැත්නම් විද්‍යුත් ලිපිනයට අපි තැපැල් ලිපියක් යොමු කරනවා. නමුත් ඉතින් මේ දෙකම නිතර දෙවේලේ පරීක්ෂා නොකරනවා නම් අයදුම් කරුවෙක් වෙන ඔබ ඒ අයදුම් පත්‍රය එතනින් එහාට අපට ගෙනියන්න බෑ. ඉස්සරහට මේ ක්‍රියාවලියට දාන්න බෑ. ඒකෙදි අයදුම් පත්‍රයක් ලබා ගන්න පරක්කු වෙනවා. ඒත් එක්කම එහෙම යම්කිසි කෙනෙකුට මොනවාම හෝ හේතුවක් මත ප්‍රමාදයක් තියෙනවා නම් අපිට සම්බන්ධ වෙලා ඒ කරුණු කාරණා ඉදිරිපත් කරලා කඩනමින් සහතිකය ලබා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් කාලේ අපිට හරස් වෙනවා ඉක්මනින්ම. ඉතින් අවසාන වශයෙන්ම ඔබතුමියගෙන් දැනගන්න කැමති කාන්තාවක් විදිහට මවක් විදිහට රටේ නීති ආරක්ෂා කරන සුවිශේෂී චරිතයක් විදිහට මේ සමාජයට ලබා දෙන්න පුළුවන් පණිවිඩය පිළිබඳවත් ඔබතුමියගෙන් දැනගන්න කැමතියි. ඔව් මිස්. මම හිතන්නේ මමක් කාන්තාවක් ගෘහිණියක් බිරිඳක් අර බහුකාර්ය නැත්නම් බහු භූමිකා නිරූපණය කරනවා. මම වගේම 100,000ක් කාන්තාවෝ සමාජයේ මේ බහු භූමිකා නිරූපණයේ ඉන්නවා. වෘත්තිකයන් ඉන්නවා. ඒ වෘත්තිකයන් තුලත් මේ කාර්ය භූමිකා රාශියක නිරලා ඉන්න කාන්තාවෝ ඉන්නවා. කාන්තාව ඔබ පමණක් නොවේ පිරිමි ඔබත් අපි සියල්ලෝම අද මම මේ කිව්වා මම කලින් සඳහන් කරමින් නිෂ්කාශන ආරම්භයේදී මම සඳහන් කරා මේ හැම දෙයකම යන්නේ මේ සමාජයට ඉන්නේ සමාජයේ ඉස්සරහට ඉන්නේ අපි සමාජයේ බාර ගන්න ඉන්නේ මේ අපි ඇතුලේ නැත්තම් අපේ කාන්තාව මේ පිරිමියා වටේ හැදෙන අපේ දරුවෝ. ඉතින් මේ අපේ දරුවෝ අපි කාන්තාවක් විදිහට දිනන දේන අපි අපේ ධෛර්යය අපේ ශක්තිය අපිට යොදවන්න පුළුවන් නම් අපේ දරුවාව යහපත් පුරවැසියෙක් විදිහට සමාජයට දෙන්න. විශේෂයෙන් දරුවෙක්ව ආරක්ෂා කරගන්න ඕනේ අපයෝජනීය. දරුවට කරදරයක් වෙන්න පුළුවන්, හිරිහැරයක් හිංසනයක් වෙන්න පුළුවන් අපයෝජනීය නිසා. ඒ වගේම අපේ අතීතයේ මුතුන් මිත්තෝ අපට කියලා දුන්න වැරදි කරන්න එපා කියන එක. මම හිතන්නේ වැරදි කරන්න එපා කියන එක අපේ සමාජයේ අර ඒක ආපු එක අපයෝජනීය කියන එකත් එක්ක අපචාර කියන එක අපචාර වළක්වන්න දෙන උපදෙස් දෙන එක නැවතුණා. ඒ හින්දා සමාජයේ වැරදි කරන පිරිස් වැඩියෙන් බිහි වුණා. හැමෝම බැලුවේ ළමයට වෙන වැරද්දෙන් ළමයා ආරක්ෂා කරගන්න පමණයි. නමුත් ළමයා විසින් කරන වැරදි වලින් ළමයිව අයින් කරගන්න වෙන් කරගන්න නිවාරණය කරගන්න අපේ සමාජයේ වැඩිහිටියන් කාන්තාව හෝ අම්මලා හෝ තාත්තලා හෝ කිසි කෙනෙක්ගේ අවධානය ගියේ නැහැ. ඒ හේතුවෙන් තමයි එක්පස්සකින් අපේ දරුවන් අපයෝජනය කරන අපයෝජකය හැදෙන්නෙත් අපේ තුරුල්ලෙන්ම තමයි. මේ ඔඩොක්කුවේ ඉන්න දරුවා තමයි යම්කිසි දවසක අර ගිරාපෝතකයන් දෙන්නයි කතාව වගේ මේ යහමගට යන දරුවයි යහමගට යන දරුවයි දෙන්නම ඉන්නේ මේ ඔඩොක්කුවේ. ඒ ඔඩොක්කුවේ ඉන්න දරුවා යහපත්ව හදලා යහපත් පුරවැසියෙක් විදිහට දෙන්න පුළුවන් අම්මට විශේෂ කාර්යභාරයක් තියෙනවා, විශේෂ හැකියාවක් දක්ෂතාවයක් තියෙනවා, වගකීමක් තියෙනවා, තාත්තට තියෙනවා ඒ වගේම වගකීමක් සහාය දෙන්න මේ දෙන්නගේ මාර්ගයෙන් යහපත් පුරවැසියෙක් බිහි කරන්න නම් දරුවා අපචාරී සමාජයෙන් ඈත් කරලා යහපත් පුරවැසියෙක් විදියට සමාජයට දෙන්න උත්සාහ කරන්න, පරිසරයට දෙන්න උත්සාහ කරන්න. ඒක තුලින් මම හිතන්නේ අපිට පුළුවන් වෙයි මේ සමාජයේ මේ ගොඩාක් අපි මේ පොලිසිය එකතු වෙලා නීති අනපනක් දාගෙන කරන්නා වූ රාජකාරිය මම හිතන්නේ එච්චර දුරට සමාජගත වෙන්න ඉඩ නොදී gederin පුළුවන් නම් ඒ යහමඟ ගන්න. මම අපිට කවදා හරි දවසක පොඩි සැනසීමක් ලබා ගන්න පුළුවන් වේවි.
ඉතාමත් වැදගත් කරුණුකාරණාවන් කිහිපයක් ඒ වගේම වැදගත් පණිවිඩයක් අපි එතුමියකින් සමාජයට ලබා දෙන්නට අපට හැකියාවක් ලැබුණා. අවසාන වශයෙන් මා කැමති නීතිඥ නිහාල් තල්දුව මහත්මයා වෙතට යොමු වන්නට. සමාජයේ වැරදිකාරයන් නිහිතියේ රැහැනට හසු කරගන්නට ඔබතුමන්ලා විශාල කාර්යභාරයක් සිද්ධ කරනවා. ඒ වගේම විශාල ශ්‍රමයක් කාලයක් වෙන් කරනවා ඒ වෙනුවෙන්. අපිට මේ තාක්කල් මේ වගේ දෙයක් අපිට වෙලා තියෙන්නේ ආකල්පවල වර්ධනයක් නැතිකම වෙන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් අනාගත සැලැස්මක් වශයෙන් ආකල්ප වර්ධනය කරලා මේ යන කාලයේ ශ්‍රමය අඩු කරගෙන ඔබතුමන්ලටත් පහසුවක් ළඟා කරගන්නට ඒ පිළිබඳව සිහිපත් කරමින් අපේ වැඩසටහන අවසන් කරන්න ඔබතුමාට ආරාධනා කරනවා. ඔව් මේ ඇත්තටම අවසානයේදී මට කියන්නට උවමනයි සමාජයක් ගොඩනැගෙන්නේ ඇත්තටම යහපත් ආකල්ප උඩ. දැන් මේ බෞද්ධයා වගේ නාලිකාවකින් ඔබ කරන්නේ මේ දිහා බලාගෙන ඉන්න මේ බෞද්ධ ආගමික සහ වෙන ආගමිකත් වෙන්නට පුළුවන්. ඒ මිනිස්සුන්ගේ ආකල්ප යහපත් මාවතකට හැරවීම තමයි මම දන්නවා මේ බෞද්ධ නාලිකාවේ අරමුණ. ඉතින් ඒ යහපත් ආකල්ප වලට මිනිස්සු රැගෙන යන්නට එකක් මාධ්‍ය වලට විශාල කාර්යභාරයක් තියෙනවා. ඒ වගේම තමයි සමාජයේ දැන් ළමයෙක් ඉපදුනාට පස්සේ අපේ මේ මෙතුමිය කිව්වා වගේ මූලික කාර්යභාරය පටන් ගන්න නිවසින්. නිවස තුළ තමයි කුඩා කාලයේ සිට ළමයාගේ රැකවරණය තුළ ළමයා වර්ධනය කරගන්න ඕන. දෙමව්පියන්ට තියෙන විශාල කාර්යභාරයක් යහපත් ආකල්පයක් දරන දරුවෙකු නිර්මාණය කරගන්න. ඒ දරුවා ඒ මුල්ම අවස්ථාවේ ලබා ගන්නා පදනම ඒ ශක්තිය තමයි ඔහු සමාජයට පසුව මුදවා හරින්නේ. ඒ නිසා ඔහු සෑහෙන කාලයක් දෙමව්පියන් එක්ක ඉන්නවා. ඉතින් ඒ කාල සීමාවේ ඔහුගේ ආකල්ප සහ ඒ සමාජීය වටපිටාව නිර්මාණය වෙන්නේ දෙමව්පියොත් එක්ක. ඒ නිසා ඔහුව නිර්මාණය කිරීමේ මූලික වගකීම් පැවරෙන දෙමව්පියන්ට. ඊට පස්සේ සමාජයේ තියෙන තවත් වෙනස් සංස්ථාවන් එක ආගමික සංස්ථාවන් වෙන්න පුළුවන්. වෙනත් තව තියෙනවා උන්ගේ යහළු මිත්‍රාදීන් වෙන්න පුළුවන්. ඒකට පාසල වෙන්න පුළුවන්. තවත් සමාජයේ ගැටෙනකොට හමුවන තරුණයෙකුට නැත්නම් පුද්ගලයෙකුට හමු වෙන මේ සෑම තැනකදීම යහපත් ආකල්ප ගොඩනැගෙන සමාජයක් නිර්මාණය වෙන්න අවශ්‍යයි. ඉතින් මම හිතනවා හොඳ දරුවෙක්ව සමාජ නිවස තුළ එහෙම නැත්නම් තමන්ගේ ආගමික පරිසරය තුළ පාසල තුළ අපිට අදුම වශයෙන් මේ දරුවව හදාගන්න පුළුවන් නම් අවුරුදු 18ක් 20ක් වෙනකන් ඉන් පසු ඔහු සමාජගත වෙන විට මේ යහපත් ආකල්පත් එක්ක සමාජගත වෙනවා. ඔහුව වෙනස් කරන්න ටිකක් අමාරුයි. ඒ නිසා අන්න එතනට තමයි අපි වැඩ කරගන්න ඕනේ. මොකද සමාජගත වුණාට පස්සේ බොහෝ වෙලාවට ඔහු හොඳ යහපත් ආකල්පත් එක්ක නෙවෙයි නම් ගියේ ඔහුව වෙනස් වෙන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒ නිසා අපිට හොඳ දරුවෙක් හදාගත්තොත් අපිට පුළුවන් හොඳ ආකල්පත් එක්ක සමාජගත කරන්න. ඒ නිසා ඔහු එතකොට වෙනස් වෙන්න තියෙන අවස්ථාවන් අඩු වෙනවා. ඒ නිසා එවැනි දරුවෙක් නිර්මාණය කරන්නට අවශ්‍යයි. ඒ නිසා මම සමාජයෙන් හැමෝගෙම ඉල්ලා හිටින්නේ යහපත් ආකල්ප මත තමයි සමාජයක් ගොඩනැගෙන්නේ, හොඳා පවතින්නේ, ගොඩනැගෙන්නේ, දියුණු වෙන්නේ. ඒ නිසා යහපත් සමාජයක් පැවතුනොත් පමණයි ඔබටත් අපටත් රැකවරණය තියෙන්නේ, ආරක්ෂාව තියෙන්නේ, සතුටින් ජීවත් වෙන්න අවස්ථාව ලැබෙන්නේ. අවසානයේදී අපේ මේ මිනිස්සෙක් විදිහට අපි මේ ලැබපු මේ ආත්මය හොඳින් ගත කළා නිදහස් පුරවැසියෙක් විදිහට නිදහස් මානවයෙක් විදිහට මියනට අවස්ථාව ලැබෙන්නේ යහපත් ආකල්ප තුළ ලැබෙන නිර්මාණය වන සමාජය තුළ පමණයි. ඒ නිසා යහපත් ආකල්ප කියන්නේ මොනවද අපි දන්නවා. අපිට ආගම හරහා ලැබෙනවා. මේ සමාජයේ හොඳ දර්ශන හරහා අපිට මේක ලබා ගන්න පුළුවන්. ඒ නිසා ඒ හරහා ලබා ගන්න යහපත් ආකල්ප සමාජය තුළ නිර්මාණය කරගන්න කියන ඉල්ලීම අපි සියලුම මේ සමන් දීලා සිටින සියලුම දෙනාගෙන් පොලිස් නිලධාරියෙක් විදිහට මම ඉල්ලා සිටින මේ අවස්ථාවේ ඉතාමත් වැදගත් කරුණුකාරණාවන් කිහිපයක් පොලිසිය සහ සමාජය පිළිබඳව අපට දැනගන්නට මේ අඩහෝරාවක කාලය තුළ හැකියාවක් ලැබුණා. ඉතින් සමාජයේ බොහෝ දෙනෙක්ට වැදගත් කරුණුකාරණාවන් රැසක් අද නීතිඥ නිහාල් තල්දුව මැතිතුමන් ඒ වගේම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මියගෙන් ඔබට දැනගන්නට හැකියාව ලැබෙනවා බෞද්ධ රූපවාහිනියත් සමගින් එකතු වුණු ඔබට. ඉතින් වැඩ දහසක් මැද්දේ බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ මැදිරියට සැපමිනෙන්නට මෙතුමන් ප්‍රධානව මේ හැමදෙනාම අද කාලයේ වෙන් කරවක් ගත. ඉතින් අද අපත් සමගින් එකතු වුණේ පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මැතිතුමන්. ඉතින් ඔබතුමාට ආයුබෝවන් කියලා සාකච්ඡාවෙන් අපි සමුදෙනවා. ඒ වගේම අද අපත් සමගින් එකතු වුණා කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය. එතුමියටත් අපි ආයුබෝවන් කියලා මැදිරියෙන් සමුදෙන්න. ඉතින් වැදගත් කරුණුකාරණාවන් කිහිපයක් පිළිබඳව 156 වන ජාතික පොලිස් දින සැමරුමත් සමගින් අපි අද සාකච්ඡා කරන්නට යෙදුණු මේ අඩහෝරාවක කාලය තුල ඉතින් ඔබට
සිහිපත් කරන්නේ අවසන් හුස්ම පොද වාතලයට මුසු කරන මොහොත දක්වා ඔබ නීතිගරුකව ආගමානුකූලව යහපත් පුරවැසියෙක් වශයෙන් ඔබේ ජීවිතයේ සුවය අත්විඳින්න කියලා ඔබට සිහිපත් කරමින් ඔබට ආරාධනා කරමින් අපි මේ වැඩසටහන මෙලෙසින් නිමවටපත් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.